सर म्यूट डाल दें। सर वो म्यूट कर लें। ආර්ය දැන් අර නේද මයික් එක ඕෆ් වෙලා දැන් මෙයාගේ මුළු අපගමනය කියන්නේ මෙයාගේ එකතුවනේ තුනම එක පැත්තට එකතු කරන්න පුළුවන් දැන් පුතේ මෙයා 60 නම් මෙයා 30නේ මෙයා 30 නම් මෙයාත් 30යි මොකද අංශක 180 වෙන්න බෑ මෙයා 30 නම් ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 30යි 180 මෙයාත් 30යි මෙයාත් 30යි මෙයාත් 30යි එහෙනම් අපිට අපගමන වල එකතු ගන්න බැරිද පුළුවන් නේද ලියන්න වාක්‍යයක් වෙන මෙහෙම පරාවර්තන කීපයක් සලකා අපගමන ගැනීම පළමුව දිශාවක් තෝරාගත යුතුයි. එම දිශාවට පවතින අපගමන දර ලෙසත් ප්‍රතිවිරුද්ධ දිශාවට පවතින අපගමන ඍණ ලෙසත් සලකා එහි වීචෛක්‍යය ගත යුතුය. කියලා මේක දාගන්න බලන්න උදාහරණ වැටුණාද ඇදගන්න රූප සරණ මම කියලා දෙන්නත් පාව. සර් බෝඩ් එක පැහැදිලි නෑනේ. මොකද පුතේ? බෝඩ් එක සර් බොඳ වෙලා පේන ඉලක්කම්. පුතේ අනිත් කට්ටියටත් එහෙමද? අනිත් කට්ටියටත් බෝඩ් එක බොඳ වෙලාද?
දැන් බලන්න හරි ගියද බලන්න. දැන් හරි ගියාද හිරුන්නේ? තාම නෑ සර්. ඉතින් තා චුට්ටෙන් හරි. හරි සර්. දැන් හරිනේ. බලන්න කීය දෙන්න බලන්න අපගමනය. බලන්න මෙහෙම උත්තර එනවද බලන්න. දැන් මෙතන එන පුතේ 30යි 30යි 60යිනේ. මේ අංශක 60. මෙයාත් 30යි 30යි 60යි. එයාත් උඩ. 30යි 30යි 60යි මේ. මෙතනත් 30 ඉන්නේ. එහෙනම් අපගමනය කියන්නේ කීයද අංශක? 90යිනේ. බලන්න දෙවි උදාහරණේ. දෙවි උදාහරණේ අපගමනය ගන්න බලන්න.
දැන් පුතේ මෙයා පතන කෝණය බිඳුවයි. එහෙනම් වර්තන කෝණයත් බිඳුව. මෙයා යන්න ඕනේ මෙහාට. යන්නේ එහාට. මෙන්න අප ගමු. මේ දිශාව. කීයද අංශක? 180යි නේද? හරිද? ඊට පස්සේ ලියන්න පුතේ මාතෘකාව. මේ ගාන හදාගන්න. තල දර්පණ මගේ ප්‍රතිබිම්බ නිර්මාණය වන ආකාරය. තල දර්පණ මගේ ප්‍රතිබිම්බ නිර්මාණය වන ආකාරය. මේ අපේ අංශක 90 මෙතන අපේ සෝරි 90 නෙමෙයි සෝරි 180යි නේද? 180යි සෝරි. මම 30 මෙතන 30 දැක්කේ. 30 අංශ 180යි. මාතෘකාව ලියන්න තල දර්පණ මගේ ප්‍රතිබිම්බ නිර්මාණය වන ආකාරය. තල දර්පණ මගේ ප්‍රතිබිම්බ නිර්මාණය වන ආකාරය. දැන් අපි තල දර්පණයක් මගේ මේ ප්‍රතිබිම්බ නිර්මාණය වෙන්නේ ආලෝකයේ පරාවර්තනය නිසා. දැන් ඔයගොල්ලෝ දර්පණ ගාව විදගත්තොත් ඔයගොල්ලන්ගේ ප්‍රතිබිම්බයක් අපිට පේනවා. එතකොට දැන් අපි ඉස්සලාම අපි ලක්ෂීය ප්‍රභවයක් සැලකුවා. ලක්ෂීය ප්‍රභවයක් සැලකුවා. මේ තියෙන තල දර්පණයක් නම් මේ තියෙනවා. දැන් පුතේ මෙන්න මෙතන තල දර්පණ මගින් ප්‍රතිබිම්බ නිර්මාණයකට මෙයාගේ අපි දැන් ආලෝක කික තුනක් පාවිච්චි කරනවා. ලක්ෂී ප්‍රභවයක් නම් ලම්බක වෙන කෙනා පරාවර්තනය වෙලා නැවත එම මාර්ගයෙන් යනවනේ. ආනත වෙන කෙනා පරාවර්තන නියමයට අනුකූලව මේව පරාවර්තනය. මෙයත් පරාවර්තන නියමයට අනුකූලව පරාවර්තනය. දැන් මෙයා අපි ඇල්ෆා කියලා ගත්තොත් මෙතන ඇල්ෆා. දැන් මෙන්න මේ ටික අපි යා කරොත් දික් කරොත් මෙන්න මේ වගේ තැනක තමයි අපිට මේගොල්ලෝ හම්බෙන්නේ. මෙන්න මේ ලක්ෂයේ ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙනවා. දැන් මම ගත්තොත් O A මෙයා B කියලා ගත්තා. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. මේ කෝණට මේ කෝණය සමානයි. මේ අංශක 90යි මෙයත් අංශක 90යි. පාදයක් සමානයි. මෙයා පාද දෙකටම පොදුයි. ඒ නිසා අපි කියනවා OAB ත්‍රිකෝණය අංග සමයි ABI ත්‍රිකෝණ. අංග සම කියන එක අදහස මෙයා BO සමානයි BI. මේ දර්පණයේ සිට වස්තුවට තියෙන දුර අපි කියන්නේ වස්තුව. දර්පණයේ සිට ප්‍රතිබිම්බයේ තියෙන දුර ප්‍රතිබිම්බ දුර. එහෙනම් BO කියන්නේ U, BI කියන්නේ V. මේ මෙයා වස්තු දුර සමාන ප්‍රතිබිම්බ දුර. ප්‍රතිබිම්බ දුර. මෙන්න මේ තියරි එක අපි හැමතැනම පාවිච්චි කරනවා තල දර්පණ මගින් ප්‍රතිබිම්බ නිර්මාණය වෙනකොට.
හරි මේ පිටේ ලක්ෂීය ප්‍රභවයක් සරකුවා දැන් ලක්ෂීය නොවන ප්‍රභවයක් තියෙනවනේ දැන් ලක්ෂීය නොවන ප්‍රභවයකට අපි ගත්තොත් මෙන්න මේ වගේ එකක් ලක්ෂීය නොවන වාස්තුව සරකුවා මෙයාත් කිනසරා නිතරම අත්‍යවශ්‍ය නැහැ ඔයගොල්ලන්ට අදින්න මම නමුත් ඇදලා පෙන්නනවා මොකද අපි පරාවර්තන ගණන් ගන්නේ නැති නිසා ඒක ඇදලා මෙන්න මේකේ ආන්තිතලයක් තිබ්බොත් අපි මොකද කරන්නේ මෙයාගේ වස්තු සමාන ප්‍රතිබිම්බරනේ මෙන්න මෙහෙනුත් අදිනා පුතේ ඒ වගේ එකක් හරිද ඉස්සල්ලා මොකද කරන්නේ අපි මෙන්න මෙහෙම ආලෝකයක දෙකක් අදින්න. මේගොල්ල මෙන්න මෙතන ඉඳන් එනවා වගේ පරාවර්තනය. මෙන්න මේ. එතකොට ඔන්න මෙයාගේ යටපේ. ඊට පස්සේ මෙන්න මෙතනට අදිනවා අපි ආලෝකයෙන් දෙක. මේ ලක්ෂයේ ඉඳන් එනවා වගේ මෙයා මෙහෙම පරාවර්තනය. මේ හරිය ඇසතිපොත් අපිට වස්තුව දර්ශනය වෙනවා. ඔන්න ලක්ෂ්‍ය නොවන වස්තුවකින් ප්‍රතිබිම්බ නිර්මාණය ආකාරය. අපි හැම එකෙම පල්ලෙහාට ඇල කරලා ගන්න. දෙකම පල්ලෙහාට කරලා. මෙයා ඉහළට ඇල කරලා මෙයා උඩට ඇල කරොත් ඉවරයි. පල්ලෙහාටම ඇල කරන්නේ. නැත්නම් දෙකම උඩට ඇල කරලා ගත්තත් මෙයා මේ ප්‍රතිබිම්බය දකින්න පුළුවන්. ඔන්න ඕක අපි කියනවා තල දර්පණ මගින් ප්‍රතිබිම්බ නිර්මාණය වන ආකාරය. දැන් මේ ප්‍රතිබිම්බ වල ස්වභාවය ගත්තොත් පුතේ ප්‍රතිබිම්බය හරියටම එකතු වෙන්නේ නැහැ නේ. ආලෝකයෙන් එකතු වෙනවා වගේ තියෙන්නේ. ඒ නිසා මෙන්න මේකෙන් අපි කියනවා අතාර්ථික ප්‍රතිබිම්බ හැදෙනවා කියලා. ලියන්න. තල දර්පණ යන තල දර්පණ යන පරාවර්තන ගුණයන් හොඳින් පවතින පෘෂ්ඨ වේ. හොඳින් පවතින පෘෂ්ඨ වේ. හොඳින් පවතින පෘෂ්ඨ වේ. එවිට තල දර්පණ මගින් ආලෝකයේ පරාවර්තන නියම වලට අනුකූලව ප්‍රතිබිම්බ නිර්මාණය වේ. එවිට ලක්ෂීය ආලෝක ප්‍රභවයකින් ලක්ෂීය නොවන වස්තුවකින් ප්‍රතිබිම්බ නිර්මාණය වන ආකාරය පාත පරිදි දැක්විය හැකියි. කියලා අපි අද ගන්න බාන රූප සරහන් දෙක මේක ගන්න පුතේ මේක නම් කරගන්න.
Itu dah kan urusan nanti kan. Papan rumah itu jadi. Hah? Itu juga. Gahala ini. फोन के ताली के निकाल लगा लो अभी वो उससे लगा दियो इस तरह से लगा दियो मैं उल्टा को आके पीछे पास से घुसा लो नहीं पर हाँ itu ट्यूब के नाम है पूरा वहाँ पे काट कर तो पूरा ट्यूब के नाम आना इस लगे ते harga
ඉවර කට්ටිය අත උස්සන්න. සර් දෙකම අඳින්න ඕනේ නේද? දෙකම අඳින්න ඕන දෙක. ඉවර කට්ටිය අත උස්සන්න. ඔව්. ඉවර කට්ටිය අත උස්සන්න. දෙක බැඳපු කට්ටිය. ලියන්න පුතේ යටි වාක්‍යයක් වෙන්න මෙහෙම. එනම් තල දර්පණ මගේ. එනම් තල දර්පණ මගේ. නිර්මාණය වන ප්‍රතිබිම්බවල. නිර්මාණය වන ප්‍රතිබිම්බවල. පහත ලක්ෂණ පවතී. පහත ලක්ෂණ පවතී. එක එහි වාස්තු දුර. එහි වාස්තු දුර. ප්‍රතිබිම්බ දුරට සමාන වේ. දෙක දැන් පුතේ ඔයගොල්ලෝ දැන් ගෙදර තියෙන කණ්ණාඩි ඉස්සරහා හිටගත්තොත් ඕගොල්ලන්ගේ ප්‍රමාණයට සමාන ප්‍රතිබිම්බයක් හම්බෙන්නේ. ඕගොල්ලෝ නිකන් ලොකු වෙලා පේනවද? නෑනේ. එහෙනම් වස්තුවේ ප්‍රමාණයට සමාන ප්‍රතිබිම්බයක් ලැබෙනවා. එහෙනම් විශාලනේ එකයි. නේද? කියන්නේ. ප්‍රතිබිම්බය
ප්‍රතිබිම්බ උස වාස්විය උසට සමාන වේ. ප්‍රතිබිම්බ උස වාස්විය උසට සමාන වේ. දෙක තුන තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක් තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක් ලැබේ. තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක් ලැබේ. හතර ප්‍රතිබිම්බය පාර්ශික අපවර්තනයකට ප්‍රතිබිම්බය පාර්ශික අපවර්තනයකට වාජනයේ වී දර්ශනයේ වේ. එනම් වම දකුණ මාරු වී පෙනේ. දැන් ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් ඔයගොල්ලෝ ඔර්ලෝසුව බඳන් ගියොත් මෙන්න මේ අතේ. මෙහෙම ඔර්ලෝසුව බඳගෙන ගියොත් මේ ඔර්ලෝසුව පේන්නේ මේ අතෙන්ද අනිත් අතෙන්ද? කන්නාඩි හිටගත්තු කාලයක් මතක නැද්ද? එළියට යන්නේ නැති නිසා. හොඳට බාන්න පුතේ දැන් අත ගිහිල්ලා කන්නාඩි ඉස්සර අපි මෙහෙම ගිහිල්ලා අත තිබ්බොත් මේ අතේ තියෙන ඔර්ලෝසුව පේන්නේ මේ අතෙන් පේන්නේ. එහෙනම් මොන වෙලාවද? වම දකුණ මාරු වෙලා පේන්නේ. මෙන්න මේක අපි කියන පාර්ශික අපවර්ධනයකට ලක් වෙනවා කියලා අපි කියනවා. ඔන්න මෙයාගේ පාර්ශික අපවර්තන කියන එක අදහස. right? ඉන්ටර්වල් එකක් ඕනේද? බඩගිනි කට්ටිය ඉන්නවද? අද වැස්ස නැති නිසා බඩගිනි නැද්ද? බඩගිනි කට්ටිය හැම පළාතෙම වෙනව නේද? බඩගිනි කට්ටිය ගොඩක් ඉන්නවා. මං හිතුවා අද වැස්ස නැති නිසා බාධාව නැති නිසා මේ එක දිගට ඉඳිත් දන්නේ 5 වෙනකන් කියලා. කමන්නේ 7 වෙනකම්ම තියෙනවනේ නේද? right. 7 වෙනකම්ම තියෙනවා. 4:45ට බ්‍රේක් එකක් දෙනවා විනාඩි 15ක්. ආපහු 5ට පටන් ගන්නවා. කවුද? උදයන්ගටයි නාරදටයි තියෙනව නේද? පේසුරු පොතක් හොයාගන්න බැරිද යාන්ත්‍ර විද්‍යාව? නැත්තම් ෆොටෝ ටිකක් මට ගහන්න මම කතා කරන්න. මම දෙන්න. ෆොටෝ ටිකක් හරි ගාලා දාන්නවා කියමු බලන්න. right. එහෙනම් මේ ඉන්ටර්වල් එකක් අරන් එන්න බලන්න. විනාඩි 15යි 15 වෙනින්. හරි. ගිහින් එන්න ඉන්ටර්වල් එකක් අරන් එන්න.